ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයයි දැන් ආරම්භෙන්නේ. රට දේශපාලනයේ විවිධ මාතෘකා තිබෙනවා දවසේ අපිට සාකච්ඡා කරන්න. ඒ අතරේ පාස්කු කොමිසම විශේෂයෙන්ම පරිසරය පිළිබඳව මාතෘකා වගේ බෙහෙවින්ම දේශපාලන තලයේ මේ මොහොත වන විට උණුසුම් වී තිබෙනවා. ඒ අතර ඔබ දන්නවද කවුද අපේ ආරාධිතයා සලකුණ සඳහා සහභාගී වන්නේ කියා? ඔහු හඳුනා ගන්නට පෙර ආතුව සුපුරුදු ලෙස හඳුනා දෙන්නම් අදත් මගේ මිතුරන් දෙදෙනා. මුලින්ම දේශපාලන ක්‍රියාකාරක ඒ වගේම මාධ්‍යවේදී චාපා බණ්ඩාර. අයබන් චාපා. අයබන් චාපා. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම හඳුනගමු කලින්දු විදානගේ. අයබන් කලින්දු. අයබන් සුබ සන්ධ්‍යාවක්. ඔබ දන්නවා දවසේ කවුද සලකුණේ ආරාධිතයා කියා? ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි අද සලකුණේ ආරාධිතයා. අයබන් සුබ සන්ධ්‍යාවක්. අයබන්. හොඳයි, මම අසුබවාදී තැනකින් ආරම්භ කරනවත් නෙමෙයි. අපි මාතෘකා වශයෙන් යන්නට කලින් ජවිපේ වර්තමාන භූමිකාව පිළිබඳ කෙටි ප්‍රවේශයක් මට අවශ්‍යයි. ඒ කියන්නේ ජවිපේට එල්ල කරන චෝදනාවක් නෙමෙයි. 103 දේශපාලන පංගුව වශයෙන් ජවිපේට එල්ල වෙන චෝදනාව තුල පැහැදිලිව පාර්ලිමේන්තු දේශපාලනය තුල හෝ ඉන් බාහිර සක්‍රීය දේශපාලනය ඇතුලේ ජවිපේ නිහඬද? ජවිපේ දේශපාලනය සක්‍රීය දේශපාලනයක නෙවෙයිද මේ මොහොතේ පවතින්නේ? මම හිතුව ඔබ කල්පනා කරත් අපේ රටේ අද නිර්මාණය වෙන ප්‍රවෘත්ති සමාජ අර්බුද ඒ පාර්ලිමේන්තුවේද පාර්ලිමේන්තුවෙන් පිටතද ඒවා ප්‍රකාශන වීමේදී මා හිතනවා අපි ප්‍රබල භූමිකාවක් සමාජයේ ඉටු කරමින් තිබෙන බව. ඒ නිසා නිහඬතාවයක් නැහැ. ඉතින් බොහෝ අය නිහඬ කරන්න දරන උත්සාහයක් තිබුණු බවත් අපි දන්නවා. නමුත් මම හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාදාමයන්ට විරුද්ධව ප්‍රබලම භූමිකාවකට අපි පණ පොවනවා කියලා. මම දන්නේ හැබැයි එකක් ගත්තොත් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන සමහර ඒ වගේ අපිට යම් සීමාකම් වලට එන්න සිද්ධ යම් නිහඬතාවයක්. යම් සීමාකම්. ඒ කියන්නේ ඒ සීමාවද අපිට පෙනෙන්නේ ජවිපේ භූමිකාව ඇතුලේ? ඒකද අපිට මේ පෙනෙන්නේ කිසියම් හෝ ජවිපේ කියන කාරණාව පිළිබඳව? අපි කරුණු කීපයකින් මා හිතනවා අපි මෑත කාලේ සම්මන්ත්‍රණ වටයක් පටන් ගත්තා for sale. කියන්නේ විකිණීමට තියෙනවා මේ ලංකාව. ඒ මා හිතන දිස්ත්‍රික් ගණනාවක් අපි ගෙනිච්චා. ඊට ඒ සමගාමීව අපි ආරම්භ කරා කවුද දිනු කියන සම්මන්ත්‍රණ මතයේ. ඊට පස්සේ අපේ පරිසර පැත්තෙන් අපි ආරම්භ කරා ඩෝසරේට එරෙහිව. ඒ නිසා මා හිතනවා මේ වෙනකොට 150 200ක් විතර මේ සම්මන්ත්‍රණ රට පුරා පවත්වලා තිබුණා. සෑම මැතිවරණ කොට්ටාසයකම සමානයි. සෑම මැතිවරණ කොට්ටාසයකම අපි ඒක පවත්වලා තිබෙනවා. ඒ නිසා අපි මතවාදී තලයේ ඒ ක්‍රියාදාම ඉන්න ගමන් අපි අරගලවලදී අද අපේ රටේ පරිසර ප්‍රශ්නයක් පැන නගින්නේ කොතනද? එතන ඒ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙරමුණේ අපි කාර්යභාරය ඉටු කරමින් තිබෙනවා. අපේ රටේ වරාය ඇතුළු ජාතික සම්පත් විකිණීම සඳහා දරන ප්‍රයත්නය කොතනද? එතන ජනතා විමුක්ති පෙරමුණ අපේ සලකුණ තබමින් ඉදිරියෙන් අපි කටයුතු කරමින් තිබෙනවා. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න එනකොට ඒට ජනතාවට සාධාරණ ජීවත් වීම සඳහා වැටුපක් සාධාරණ භාණ්ඩ මිලක් වෙනුවෙන් අපි සටන් කරමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වංචා දූෂණ පිළිබඳ පිළිදරුව කරමින් තියෙන නිසා මම හිතනවා අවුරුදු 1කමාරකට ආසන්න කෙටි කාලයක් ආණ්ඩුවක් පිහිටවලා 3/2 බලයක් ලැබිලා 69 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පත් කරලා ඒ කෙටි කාලයට සාපේක්ෂව මම හිතනවා මේ සමාජයත් එක්ක ඉතාමත් ප්‍රබල දේශපාලන භූමිකාවක් අපි ඉටු කරමින් ඉන්නවා කියන එක. ඔබ විශ්වාස කරන ආකාර ජවිපේ නායකයා වශයෙන් මේ කාරණාව මම අහන්නේ 1994 එක මම දන්නේ ඔබ මේක තක්සේරු කරන්නේ ආසනවල ප්‍රමාණයටද කියන එක. නමුත් අපි ඒක තක්සේරු කරනවා. බාහිර මුතුරෙන් දෙකේ ආණ්ඩුවක් සමග සටන් කරන්න ජවිපේ ආසන තුන මොනවද කරන්න කියලා. 1994 එක ආසනයක් 2000 ආසන 10ක් ඊට පස්සේ 2016ක් නේ ආසන 16ක් 2004 ආසන 39කට ගියපු ජනතා විමුක්ති පෙරමුණ අද ආසන 3ක දේශපාලන පංගුවකට විතරයි පාර්ලිමේන්තුවේ හිමිකම් කියන්නේ මේක බරපතල ප්‍රශ්නයක් නෙමෙයිද ජවිපේ භූමිකාව මේක අපි අවස්ථා ගණනාවකදී පිළිතුරු ලබා දීලා තිබෙනවා. කොහොම වුණත් අපි දන්නවා අපි මැතිවරණ පෙරමුණේ යම් පසුබෑමක් තිබෙනවා. ඒක හරියි. ඒ මැතිවරණ පෙරමුණේ අපි අත්පත් කරගෙන තියෙන පසුබෑම ජයග්‍රාහී දිශාවකට යොමු කිරීම සඳහා හෝ මැදිහත් වීමක අපි නිරත වෙමින් තිබෙනවා. හැබැයි අපිට අපේ අනිත් පාර්ශ්වයෙන් එල්ල වෙන ප්‍රහාරය බැලුවොත් ඔබ දැක්කොත් මා දකිනවා Facebook අඩවි වලට ගිහලා බැලුවොත් ඔහුගේ මාධ්‍ය ආයතන දිහා බැලුවොත් පාර්ලිමේන්තුවේ කතා දිහා බැලුවොත්
අපිට පාර්ලිමේන්තුවේ ලැබී තිබෙන නියෝජනයේ පංගුව හෝ ඡන්දෙ ලැබී තිබෙන නියෝජනයේ පංගුවට සාපේක්ෂව අපිට එල්ල කර තියෙන ප්‍රහාරය තිබෙන්නේ. ප්‍රහාරය ඊට වඩා වැඩි. ඒක කියන්නේ මොකද්ද? අපේ ඇත්ත අපි ගැන තක්සේරුවක් අපේ සතුරාට තියෙනවා. එනස 3%න් පාර්ලිමේන්තුවේ හෝ ඡන්දෙන් නියෝජනයේ නොවන සමාජ භූමිකාවක් දේශපාලන බලයක් අපි සමාජය තුළ අත්පත් කරන් තියෙනවා. අනිත් පැත්තෙන් මම දැන් ජනතාව මේක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තර්කයක් තියෙනවා. ඒකට ඔබතුමාලා මතු කරන දේ මෙහිමයි අපේ රටේ මෑත මැතිවරණ ගත්තොත් විශේෂයි. ඒ කියන්නේ හැම මැතිවරණයකම යම් තීරණාත්මක කඳවුරු දෙකකට බෙදුන හේතුන් මත විශේෂම ගත්තොත් අතර පසුගිය ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ කියන්නේ අපේ රටේ සැබෑ ජනමතයම නොවේ. ඒ යම් කෘත්‍රිමව නිර්මාණය කරන්න සමත් වුණා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වුණේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ දේශපාලනය තවදුරටත් සමාජ යුක්තිය එහෙම නැත්නම් සමාජ සාධාරණත්වය ජනතාවගේ අයිතිවාසිකම් ආර්ථික ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදය විපක්ෂික භූමිකාව වැනි සාධක ද්විතීක ගණයට වැටිලා ප්‍රධාන සාධකයේ බවට පත් වුණා සහපත් කරා කියලා මා හිතනවා. පාස්කු ප්‍රහාරයත් එක්ක ජාතික ආරක්ෂාව රට ජාතිවාදේ මේ ප්‍රබල සාධක බවට පත් වුණා. ඒ සාධක විසින් සමාජය දෙපළු කරා. සමාජය දෙපළු කරා. ඒ සමාජය දෙපළු කරනකොට වෙනදාටත් වඩා ඒකට හැකියාවක් ලැබුණා. මොකද වෙනදාට වඩා වැඩියෙන් අපේ මාධ්‍ය භූමිකාව ප්‍රබලයි. මා හිතන්නේ ලංකාවේ එවැනි මාධ්‍ය බලපෑමකින් කරපු අවසන් ඡන්ද දෙක තමයි ගත වුණේ කියලා මා විශ්වාස කරනවා. මා විශ්වාස කරනවා ලංකාවේ නාලිකා වලින් කරලාද අවසන් මැතිවරණ දෙක මේ ගත වෙලා තිබෙන්නේ. මොකද ඔබට මතක ඇති ඒ සමාජයේ ඒ දේශපාලන බෙදීම නාලිකා හරහා ගම දක්වා ගෙනිච්ච. ගමේ පවුල දෙකට බෙදුණා. මේ දක්වා මේක පරිවර්තනය කරා. මා ඒ ප්‍රවෘත්ති මොනවද නිර්මාණය කරේ කවුද? ඒවා පිටිපස්ස සිටියේ මොකද්ද කියන මම ගොඩක් කියන්නේ නැහැ. නමුත් මා දන්නවා එවැනි ප්‍රබල දෙපළු කිරීමකට සමාජයපත් කරා. ඒ සමාජයේ දෙපළු කරන තත්වයක් ඇතුලේ තමයි අපිම ප්‍රතිඵලය අත්පත් කරගන්නේ. ඒ නිසා මා හිතනවා එය සාමාන්‍ය සමාජ තත්වයක් ඇතුලේ සාමාන්‍ය ජනතාවගේ ජන විමසුමක් ලෙස මේ මැතිවරණ ප්‍රතිඵලය අපි දකින්නේ නැහැ. ඒක යම් සමාජයේ යම් දේශපාලන ව්‍යාපෘතියක් විසින් දෙපළු කරන ලද මැතිවරණ ව්‍යාපාරය. ඊට පෙර සිට ප්‍රතිඵලවල අඩුවීමක් බව යම් විශ්ලේෂණයක් තියෙනවා. එකක් අපිට කරුණු කීපයක් බලපෑ එකක් යුද්ධය ජයග්‍රහණය කිරීම 2010 මැතිවරණය ගත්තොත් මම හිතනවා යුද්ධය අවසන් වීම ගත්තොත් අපේ රටේ දේශපාලන තීරණාත්මක තැනක්. ඒ නිසා 2010 ගත්තොත් රටේ දේශපාලන සුනාමිය. ඒ සුනාමියේදී අමාරුවෙන් තමයි දේශපාලන ව්‍යාපාර අල්ලගෙන ඉන්නේ. දැන් ඔබතුමාලා දැන් ට්‍රැක් එකේ ඉන්නේ. ට්‍රැක් එකට වඩා අපි බලාපොරොත්තු වෙනවා. ජවිපෙන් ඉවත් වෙලා ගිය එදා මෙදා තුළ ඉතිහාසයේ ජවිපෙන් විවිධ කැරලි වලින් පස්සේ හරි ඉවත් වෙලා ගියපු කණ්ඩායම් සමග ඔබේ කියන පක්ෂයේ යම් සම්බන්ධතාවයන් තිබෙනවද? මෙහෙම. ඒ කියන්නේ අපි සමහර ඒක මෙහෙම ඇහුවොත් ඔබ කොහොමද පුද්ගලයන් ලෙස ඇහුවොත් මම පුද්ගලයන් ලෙස නම් වශයෙන් නෙමෙයි මම අහන්නේ. සමහර පුද්ගලයන් සමග අපේ වෙන ගනුදෙනුවක් නැහැ. ඒ මොකද දන්නවද? දැන් අනිත් දේශපාලන පක්ෂ වලට පුළුවන් එක්සත් ජාතික පක්ෂ කෙනෙක් ඕනෑම විටක බදා වෙළඳ ගන්න අනිත් පාර්ශ්වයේ ඉන්නවා. ඒ පාර්ශ්වයට ගියපු කෙනා ඕනෑම විටක බදා වෙළඳ ගන්න අනිත් පාර්ශ්වයේ ඉන්නවා. මම හිතුව චරිත ගත්තොත් SB හිතුවොත් එක විටක චන්ද්‍රිකා ගාව 2001 අය රනිල් ගාව 2007 අය මහින්ද ගාව 2015 අය මෛත්‍රී ගාව දැන් ගෝඨාභය ගාව. මම කියන්නේ මම මේක උදාහරණයකට ගත්තා. ඒතකොට ඒ පාර්ශ්වවල දේශපාලනේ තියෙන්නේ තමන්ගේ පෞද්ගලික වමනාවන් මත. එතකොට මේ පාලකයාටත් ඒ නායකයාටත් එයා ඕන තමන්ට බලය ගන්න. අරයටත් යන්න ඕන තමන්ගේ වරප්‍රසාද වෙන්න. ඒ නිසා ඒගොල්ලන්ට එකක් ඒ දේශපාලන සංස්කෘතිය. ඒ කියන්නේ ප්‍රතිපත්ති සමගද ප්‍රශ්න තියෙන්නේ. ප්‍රතිපත්තිම පමණක් නෙවෙයි. මම ඔවුන් ගැන කියන්නේ. ඔවුන්ට තියෙන ඔවුන් දේශපාලන සංස්කෘතිය වශයෙන් වැහැරිච්ච කණ්ඩායම. සමහර මොකද ඔය ප්‍රශ්නේ මට ඕකනම ප්‍රශ්නයක්. ඒතර සමහරෙක් පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතර ජවිපේ ප්‍රතිපත්තියකෝ 2005 මහින්ද සමග 2010 ෆොන්සේකා සමග 15 මෛත්‍රී සමග මතක තමයි. ඒ පක්ෂ ඒකයි තියෙන්නේ. 2005 මම නැවත ගොඩක් පැහැදිලි කරන්නේ 2004 දී ඒ දේශපාලන තීන්දුව ගන්න හේතු කරුණු අපි කියලා තිබෙනවා 2010 සහ 15 දී අපි දේශපාලන කරුණු ඇති තරම් පැහැදිලි කළා. ඒක දේශපාලන පක්ෂ. අර පුද්ගලයන්. හරිද? අද බාහිතන්නේ ඔබ හිතන්නකෝ දැන් 2015 ජනාධිපතිවරණයේදී ප්‍රධානම ප්‍රතිපාර්ශ්වික කඳවුරු දෙකට පවතපත් උනේ මෛත්‍රීපාල පුද්ගලයන් ලෙස ගත්තොත් මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ.
හැබැයි ඔහුම 2018 අර මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයා හිටියට දිවුරුම් දෙනවා. ඔබ දන්නවා ඔබ මම හිතන්නේ සමහරට ආවරණය කරන්නත් ඇති. සමහර පිටපත් ලිව්වත් දන්නේ නැහැ. එහෙම නැහැ. පිටපත් ලිව්වේ නැහැ. මම මේ කියන්නේ හරිද? ඒ මොනතරම් දේශපාලන තක්කඩි ක්‍රියාවක්ද? ඔබ අනුමත කරනවද? ඒකට ජනවරමක් තිබෙනවද? ඒකට දේශපාලන සදාචාරය තිබෙනවද? ඒකට ජනතාවට තියෙන වගවීම සහ බැඳීම් පිළිබඳ සංකල්පයක් තිබෙනවද? ඒ කිසිවක් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලන හිම තමයි. හැබැයි අපිට ප්‍රතිපත්තිම දේශපාලනයක් තිබෙනවා. මොකද මගේ ප්‍රශ්නේ මොකද දන්නවද? ඔබේ පක්ෂයේ හිටපු ප්‍රචාරක ලේකම්වරයා විමල් වීරවංශ කියනවා 103 ජවිපෙට ගොඩයා හැකි මග. ඔහු කියනවා දේශනාවකදී. මොකද්ද මග? 1989 නොවැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත් වෙන විට බිරිඳගෙන් ඉල්ලීම් 3ක් කරනවා. ඒ කියන්නේ එකක් තමයි කතෝලික සම්භාවයක් තියෙන බිරිඳට රෝහණ විජේවීර සහෝදරයා කියන මගේ දරුවා ආගමට හරවන්න එපා. මගේ දරුවා ආගමට හරවන්න එපා. මේ අත්අඩංගුවට පත් වෙන මොහොත විජේවීර සහෝදරයා දන්නවා දැන් තව මොහොතයි මම ජීවත් වෙන මාව මරා දමනවා. ඔහු කරන ඉල්ලීම. ජවිපෙට ගොඩ යා හැකි මග තමයි ජනතා ජවිපෙට මේ තත්ත්වය ඇති උනේ සිංහල බෞද්ධ පදනමෙන් සම්පූර්ණයෙන් ඈත් වීම නිසා කියන එක. ඒක වැරදි. ඒක වැරදි. මම කියන්නේ දැන් ඔබ සමග හිටපු කෙනාමයි. ඒක මාන ඔබේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා මේ සමාජයටනේ කරන්නේ. ඔහු රයිට් ඔහු ඒ ඔක්කොම හොඳින් තේරුම් අරගෙන ඔතා ඔක්කොම විග්‍රහ කරමින් දැන් ඔහුට අත්පත් වී තිබෙන ඉරණම බලන්නකෝ. හරිද? පළ නොකිය පලා බෙදෙනවා. සාමාන්‍යයෙන් පෞරුෂයක් දේශපාලන යම් හැඟීමක් තියෙන කෙනෙක් නම් තවත් උතන ඉන්න බෑනේ. ඔබට ඔහු ගැන කනගාටුවක් තිබෙනවද? ඔබට කනගාටුවක් තියෙනවා. වේදනාවක්. වේදනාවක් නේ. ඒ කියන්නේ ඔබ කවදා හරි සාමාන්‍ය ජවිපේ ස්වයං විවේචනයක් කරන පක්ෂයක්නේ. ස්වයං විවේචනයක් සමග විමල් වීරවංශ කතා කළොත් අනුර මා කැමති නැවත ඔබ සමග සම්දානගත වෙන්න. ඔබ මොනවද කියන්නේ? සමහර ඒවා තියෙනවා ස්වයං විවේචන වලින් නිරාකරණය කරගන්න බැරි වීම. ඉතින් ඔබ 89 71 කැරලි ස්වයං විවේචනයක් කළා අවසන් කළ පිටු වයුවේ. ඉතින් මේකේ විමල් වීරවංශ ස්වයං විවේචනයක් කළා ජවිපේ සමග නැවත එකතු වීමේ හැකියාවක් නැහැ. ඒ තරම් දරුණුද විමල් සහ අනුර අතර අරුබුදේ? අපෝ නෑ. එහෙනම් අපිට ඒක සැලකිල්ලට භාජනය කරන්න ඕනේ නැති. ඒ කියන්නේ ඒ තරම් වටින්නේ නැහැ කියලාද කියන්නේ? මම එකක් කියනවා ඔබට. සමුදිත ඔබ මාධ්‍යවේදී මම දේශපාලන ව්‍යාපාරයක්. හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙන සංස්කෘතියෙන් තිබෙනවා, අධ්‍යාත්මයන් තිබෙනවා, බැඳීම් තිබෙනවා, අරමුණු තිබෙනවා, ඉලක්ක තිබෙනවා. හරිද? මේක ඔබ සහත් ඔබගේ යාළුවෙක් ක්ලබ් එකට ගිහිල්ලා ගහගත්තු ගෝරියක් නෙවෙයි. මත තබගන්න. මේක ඔබගේ මිතුරා සමග නේද? පාරදී ඇතිවෙච්ච රණ්ඩුවක් නෙවෙයි. මේක අපේ දේශපාලන ව්‍යාපාරය, එහි අනාගතය, එහි පැවැත්ම පිළිබඳව සතුරාගේ පිළට ගොස් එම දේශපාලන ව්‍යාපාරයට කළ හැකි සියලුම පන්නේ විනාශය කිරීම සඳහා උත්සුකුණු කෙනෙක්. ඔබ හිතන්න මේ පක්ෂේ ගියපු අය බොහෝ අය ඉන්නවා. ඒ කියන්නේ ඔහු පාවා දීමක් කළා. ගියපු අය බොහෝ අය ඉන්නවා. ඒ හැමදෙනාම ඒ හැගෙන් බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ තිබුණු ආభాෂයන් ඔහුගේ පෞද්ගලික ජීවිතේ පැවැත්ම සඳහා සමහර විට පක්ෂයට ගෞරවයක් එන ආකාරයෙන් හැසිරෙමින් තිබෙනවා. දැන් වීරවංශගේ හැසිරීම ඔහුට විතරක් නෙවෙයි හානියක් කරන්නේ. දැන් ඔහුගේ හැසිරීම පවා පක්ෂයට හානියක් කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඔහු පක්ෂ ඉලක්ක කරගෙන කරන මෙහෙයුම් පමණක් නෙවෙයි. ඔහුගේ පෞද්ගලික චර්යාවන් පවා මම ගොඩක් කියන්නේ නැහැ මට වැඩක් නැහැ අත් කියන වාහන නිසා. හරිද? ඒ නිසා මම හිතනවා දේශපාලන ව්‍යාපාරය එහෙම හරි ඔහුගේ ප්‍රශ්නේ ඕන තැනක ගිහලා ඕන තැනක රිංගලා ඕන තරම් ජරා වැඩ කරලා ඕන කෙනෙක් ඇවිල්ලා බදා ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි අපි. ඔබ හිතන්නේ මේ රට ඕන එහෙම දේශපාලනයක් කියලා? හරි ඔබ හිතන්නේ මේ රට අවශ්‍ය ඒ වගේ දේශපාලනයක්ද? නෑ මේ රට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රතිපත්තියක් තිබෙන, ඒ අරමුණු වලින් සාමූහික වැඩ කරන, ඒ අරමුණු වලින් අඛණ්ඩ වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් මේ රට ඕන. එම ව්‍යාපාරයක් බලයට පත් කර ගැනීම විතරයි මේ අරුබුදට විසඳුම. ඇයි මන්ත්‍රීතුමා මේ ප්‍රතිපත්තිය මිනිස්සු විමල් සම්බන්ධයෙන් හරිද ඔබ කිව්වනේ දර පළ නොකිය පලා බෙදෙන තත්ත්වයක් තියෙනවා කියලා දැන්. මම දන්නේ පේන එක මම ගොඩක් ඒගොල්ලෝ ඔබට හිතෙන්නේ නැද්ද? මම ඒගොල්ලෝ ගැන ගොඩක් විග්‍රහ ඔහු කරන්න ගැන මේ අහන්නේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය ගැන. එතකොට විමල් වීරවංශ වගේ මේ අහන්නේ දේශපාලනික කාරණයක් ඔබේ පුද්ගලික කාරණයක් නෙමෙයි. ඔය කතා කරපුවා නෙමෙයි මේ අහන්නේ. දැන් බැලු බැලමටම ආණ්ඩුව ඇතුලේ යම් බෙදීමක් පෙන්නනවා. කම්බා දිනවා වගේ පෙන්නනවා. විවිධ රංගපෑම් මැද්දේ ඊටාම සාර්ථකව උන්නේ වැඩ ටික කරනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් එහෙම ඒකටත් තර්ක තියෙනවා චාප්. ඒ කියන්නේ මේක රංගනයක්ද කියලා. හැබැයි මම කියන්නේ එවැනි රංගනයකට ඔහු උපයෝගී වෙන ආකාරය ගත්තහම බලන්න. එතනත් පවුනේ. ඔව් කැමැත්තෙන් කරනවානේ. ඔව් මම හිතන්නේ කැමැත්තෙන් කරනවා නම් ඔව් ඒ තරමට වැහැරිලානේ. ඒ කියන්නේ එක්කෙනෙක් කියනවා ඉන්නවනම් ඉන්නවා යනවනම් යනවා.
ඉන්න තැනක ඉන්න විදිහට ඉන්න දැනගන්නවා. ඔහු එවැනි රංගනයකට දායකත්ව වෙනවා නම් ඔහු දේශපාලනික වශයෙන් ඔවුන් ඔක්කොම එකතු වෙලා කොච්චර වැහැරිලා රටේ අර්බුද වහන්න උදාහරණයක් විදිහට කොළඹ වරායේ සිද්ධිය මැද්දේ තමයි කතා ටික එන්නේ. ඒතර උන් සාර්ථක නැ දේ වැඩි කරගන්න ඕන නම්. ඒ කියන්නේ භූදේශපාලනය තුල තමන්ගේ ඉලක්කවලට යන්න කට්ටිය කතා වෙලා නම් කරන්නේ වැඩි. ඒක ඔබම කියන විදිහට හොරා පොලිස් ඒගොල්ලන්ගේ දේශපාලනයේට ඒක හිත කරවෙන්න පුළුවන්. නෑ රටේ පවතින අර්බුදයට අදාළව. ඒගොල්ලන්ගේ දේශපාලනයට රටේ පවතින අර්බුදය භයානක වසන් නැතිද? කරගනිමින් ඔවුන්ගේ දේශපාලන භූමිකාව ඉස්සරහට ගෙන යාම සඳහා ඒ රංගන හිත කරවෙන්න පුළුවන්. හැබැයි පුද්ගලයෙක් ලෙස ගත්තොත් නෑ රටට අදාළ භයානක නැද්ද කියලා ඔබ පුද්ගලයෙක් ලෙස ගත්තොත් ඔහුට විය හැකි සියලුම පන්නේ වැහැරීම් අර කවටයාගේ රංගනය, විකටයාගේ රංගනය, දුෂ්ටයාගේ රංගනය නේද? එහෙම නැත්නම් මුරකරුවාගේ රංගනය, එහෙම නැත්නම් තේ අදින කෙනාගේ රංගනය මේ ඔක්කොටම භූමිකාවට රඟපාන්න උනුත් එක්කෙනෙකුට. හරිද? ඒක මම හිතන්නේ හොඳ එකක් කියලා. මම හිතන්නේ මීට වඩා යගෙන කරන්න. නමුත් ඔවුන්ගේ අරමුණ ඔවුන්ගේ දැන් රට තියෙන්නේ භූදේශපාලනික දේශපාලනයක් ඇතුලේ. ඒතර ඔවුන්ට අවශ්‍ය ව්‍යාපෘති වේගයෙන් සකස් කරගෙන යන්න සාර්ථකව නිකන් කවරින් ෆයර් කරනවා වගේ වැඩක් නම් මේ වෙන්නේ. වැඩ ටික වෙනවනේ ඒක. ඒක භයානකයි. එච්චරයි. හැබැයි දැන් අපි දේශපාලනයේදී ඉලක්කම් වලින් ගත්තොත් මම දන්න ඔබේ විග්‍රහය අපි මෙතන ඊළඟ මාතෘකාවට යමු. අද තරාඩියට දැම්මොත් විමල්ගේ පාර්ලිමේන්තු ගොඩ වැඩි ජවිප අනුර කුමාරගේ පාර්ලිමේන්තු ගොඩට වඩා. ඔව්. ඉතින් අපි ජනතා විශ්වාසය තියෙන එතන බව පැහැදිලි නැද්ද? ඔබ තනියම ඉල්ලන්න කියන්නේ කාට හරි. ඒක බලා ගන්න පුළුවන්. වලිග වෙන්නේ නැතුව. හරි. අපි මම හිතන්නේ මට අදාළ නෑ දේශපාලන. හරි. අපි වෙනම කාරණාවකට. මොකද ඔහුගේ කතාව ඔහු නෙමෙයි. ඔය සිංහල බෞද්ධ පදනම. මේක සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වෙන බරපතල ප්‍රශ්නයක්. ඇයි ජවිපේ සිංහල බෞද්ධ පදනමෙන් ඈත් වුනේ? ජවිපේ නායකයා කියන්න කැමතිද මේ රට සිංහල බෞද්ධ රටක් වශයෙන් ජවිපේ නායකයා මේක පිළිගන්නවද? පස්සේ වෙන කාරණාවකට එනවා. ඒක මම නිසා දැන් කතා කරන්න යන්නේ නැහැ. ඇයි ජවිපේ සිංහල බෞද්ධ පදනමෙන් ඈත් වෙනාද? කවුද කියන්නේ? මට උදාහරණයක් කියන්න. අපි සිංහල බෞද්ධ නොවෙන්න එක උදාහරණයක් මට කියන්න කොහොමද? සිංහල බෞද්ධ නොවෙනවා කියන එක නෙමෙයි. මම විමල්ගේම කතාවට ආපනවා. නමුත් ඔහු ගැන කතා අවශ්‍ය නැහැ. ඔහුගේ කතාව සිංහල බෞද්ධ පදනමෙන් ජවිපේ ඈත්වීමම කියන එකයි ඔස්සේ තමයි විජේවීර සහෝදරයාගේ උදාහරණය උගන්වන්නේ. මම ඔබට කියන්න. අපේ රටේ සිංහල බෞද්ධ පදනම කියන්නේ මොකක්ද? හරිද? හොඳින් තේරුම් ගන්න. සිංහල බෞද්ධ පදනම කියන්නේ විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ආගමනය සමගම අපිට දහමක් ආවා, අපිට සංස්කෘතියක් ආවා. ඔකනේ තියෙන්නේ. ඒතර මේ ලංකාව අපේ සමාජයේ එම දහම, එම සංස්කෘතිය මත දීර්ඝ කාලයක් ගොඩනැගිලා තිබෙනවා, ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. හැබැයි එම දහමත් එම සංස්කෘතියත් කුමක්ද? එම දහමත් එම සංස්කෘතියත් කුමක්ද? අපි ගම්වල ඉපදිච්ච අය. අපේ ගමේ තිබුණු මේ සංස්කෘතිය තමයි එකිනෙකාට උදව් කරන සමගිය, සහයෝගය. දැන් මේ සිංහල සංස්කෘතිය ගැන කතා කරන අය මොකද්ද කරන්නේ? හොරකම් කිරීම, වංචා කිරීම, ත්‍රාඩකම් කිරීම, ජාපකිය විදියට පරිදි ජනතාව ඇඳවීම සඳහා රංගනවල යෙදීම. ඒක මොන සිංහල සංස්කෘතියත් එක්කද බද්ධ වී තිබෙන කියලා මට කියන්න. ඊළඟ ඔවුන් කියන බෞද්ධ පදනම කුමක්ද? ඔවුන් කියන බෞද්ධ පදනම අඩුම තරමේ බෞද්ධාගමිකයෙක් විශාල වත්පිළිවෙත් නෙවෙයි, අඩුම තරමේ පන්සිල් පද පහක් රකින්න ඕන. හරි, අඩුම තරමේ. ඔය එක නායකයෙකුට කියන්න පුළුවන් පන්සිල් පද පහ රකින්න කියලා. අඩුම. හරිද? මහජනගේ දීපල හොරාකමි. හරිද? ඇති තරම් හරිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අර සාමාන්‍ය ඒ කියන්නේ ටිකක් හික්මුණු ජීවිතයක් වෙනුවට, එහෙම නැත්නම් සරල ජීවිතයක් වෙනුවට අධි පරිභෝජනවාදීට හුරුණු ඒව මත හඹාගෙන යන මිනිස්සු ඇවිල්ලාද සිංහල බෞද්ධකමක් කියන. මේ දේශපාලන ව්‍යාපාර සිංහල බෞද්ධ කියලා පාවිච්චි කරන්නේ මොකටද? තමන්ගේ ඉතාමත් කැත, කිලිටි, අයුක්ති සහගත දේශපාලන අරමුණු වමනාව වසා ගැනීම වෙනුවෙන් ඔවුන් සිංහල බෞද්ධකම පලියක් බවට පත් කරනවා. මායම නෙවෙයි. චමුදිතගේ ප්‍රශ්නෙම මායම නෙවෙයි. චමුදිතගේ ප්‍රශ්නෙම අපි එතනට යන්නේ. උතන්ටම අදාළයි. උතන්ටම අදාළයි. දැන් ඔබ සිංහල බෞද්ධකම රටේ පාවිච්චි වෙන විදිහ පක්ෂ දේශපාලනය ඇතුළේ විග්‍රහ කරා. හරි. තක්කඩිකමක් තමයි. දැන් චමුදිතගේ ප්‍රශ්නෙම විමල් විරංච පැත්තකට දාන්නකෝ. දේශපාලන අර්ථයකින් මෙහෙම ඇහුවොත් දැන් දෙමළ අන්තවාදය, මුස්ලිම් බෙදුම්වාදය,
ඔබේ දේශපාලන සංවාදයේ තුල ඒ තරමටම ඉලක්කගත වෙන්නේ නැත්තේ ඇයි? මම කියන්නම් ඊට පස්සේ මේක අවසන් කරේනේ. ඊළඟ තමයි ඒතර අපි සිංහල බෞද්ධ සංස්කෘතියක් සහ දැක්මක් තිබෙනවා. ඒ දැක්මෙන් අපි පෝෂණය වෙලා තිබෙනවා. ඒ දැක්මට අනුරූපී වන පරිදි අපි ජීවත් වෙන්න උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි අපි තක්කඩි ලෙස බෞද්ධකම් පාවිච්චි කරන්නේ අපේ දේශපාලනයට. මා හිතනවා අපේ බෞද්ධ දර්ශනය පිළිබඳවත් බෞද්ධ සංස්ථාවන් පිළිබඳවත්. මොකද බෞද්ධ දර්ශනය මතම නෙවෙයි බෞද්ධාගම සමාජයේ පිළිගැනීම හෝ නොපිළිගැනීම හෝ ගරු කිරීම හෝ ආරක්ෂා කිරීම සිද්ධ වන්නේ. මට විනාඩි 2කින් විතර විරාමයට යන්න තියෙනවා. චාපයි ප්‍රශ්නෙත් මේක මම පිටුතර දුන්නා. ආරක්ෂා කිරීම සිද්ධ කාරණේ පැහැදිලි. නෑ නෑ. ඔබට පැහැදිලි වුණාට රට පැහැදිලි කරන්න ඕන. මෙතන මේ ප්‍රශ්නේ අහලා යන්න බෑ. මොකද මේ පදනම නැහැ කියලා අපි කියන්නේ. ඒක බරපතලයි. එතකොට මා කියමින් ඉන්නේ ඒ වමනාව හරිද? අප සිංහල බෞද්ධ ආගම පිළිබඳව ඒ සංස්කෘතිය පිළිබඳව සමාජයේ විවේචනයක් ගොඩනැගිලා තිබෙනවා නම් ඒ විවේචනයේ පදනම බවට පත් වී තිබෙන මේ දේශපාලකයන් තමන්ගේ වමනාව වෙනුවෙන් බෞද්ධ භික්ෂු පාවිච්චි කිරීම. තමන්ගේ තක්කඩි දේශපාලන වමනාව වෙනුවෙන් පන්සල පාවිච්චි කිරීම. තමන්ගේ තක්කඩි දේශපාලන වමනාව වෙනුවෙන් ධර්මයට මුවා වීම. තමන්ගේ තක්කඩි දේශපාලන වමනාව වෙනුවෙන් සිවුරට මුවා වීම. අපි ඒක කරලා නැහැ. එනස් ඔය පැහැදිලි නෑ ඔයාට පැහැදිලි වුණාට වැඩක් නෑ මට ඕන දේ පැහැදිලි කරන්න දෙන්න. මම අහලා තියෙන ප්‍රශ්නයක් නෑ ඔය වේගෙම එතකොට දැන් අනිත් දිග කාරණා එකක් කතා කරන්න වෙනවා. කමක් නෑ. ඒකට වෙලාවේ ප්‍රශ්නයක් කමක් නෑ මට ප්‍රශ්නයක් නෑ. මොකද දැන් ඒක හරි ප්‍රශ්නයක් නේ අහලා තියෙන මම කියන්න ඕන. ඉතින් මම කියමින් ඉන්නේ ඒ නිසා පිළිතුරු ප්‍රමාණවත් නැද්ද ඔබට? නෑ මට ප්‍රමාණවත් නෑ. තව සමාජයට පැහැදිලි කරන්න ඕන. හරි ඔය වෙලාවම අරගෙන දෙමළ මම කියන අන්තවාද කලබල විග්‍රහ කරන්න වෙනවා. එතකොට මුළු වැඩසටහනම කරන්න වෙන්නේ ඒක ගැන. හරි ඔයා කරන්න ඕන දෙයක්. මම ලෑස්ති වෙලා ඉන්නේ ඕන එක එළි වෙනකන් කර කියන්න. මොකද මේක තමයි කේන්දරය. මේක තමයි අද රාජපක්ෂ කඳවුරත් අපිට එරෙහි වෙන දේශපාලන සතුරුනුත් අපිට නිර්මාණය කරමින් තියෙන සාකච්ඡාව මොකද්ද? සිංහල බෞද්ධ ජනයාට ප්‍රතික්ෂේප කරන රට ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරයකට අපි අහුම්අඩු ගන්නවා. හැබැයි අපි කියනවා මේ සිංහල බෞද්ධ ඒ සංස්කෘතිය, ඒ ආభాසය, ඒ සරල බව, එහි තිබුණු තුංග අරමුණු ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ නිසා ඒක අපිට වළංගු නෑ. නෑ තප්පර කිපද වෙලාව බලන්න. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9% සටන් කරයි. ඔව් හරි. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි හරි මුස්ලිම් අන්තවාදයේ සහ දෙමළ අන්තවාදයේ නැත්නම් බෙදුම්වාදයේ කෙරෙහි අපේ ප්‍රතිපත්ති කුමක්ද? අපි දන්නවා අපේ රටේ බෙදුම්වාදය සන්නද්ධමේ දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබුණා. ඒ සන්නද්ධමේ දේශපාලන අරගලයට විවස්ථාම බලය අත්පත් කර ගැනීම සඳහා විවස්ථාම බලය ලබා දීම සඳහා පළාත් සභා නිර්මාණය කරා. එතකොට විවස්ථාපිත බෙදුම්වාදයක් හා සන්නද්ධමේ බලයක් එකට ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ යුගයේදී ඒ බෙදුම්වාදයට එරෙහිව සක්‍රියම වැඩ කොටස කරපු දේශපාලන ව්‍යාපාරය අපි මත තබා ගන්න. හරිද? 1987 දී ඉන් පසුවද අපි සක්‍රීය දේශපාලන ව්‍යාපාරයකට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ පරාජයට පත් කිරීමෙන් අපි කටයුතු කරා. අද අපින් බොහෝ අය ආන ඔබ ආරම්භයේදී ඇහුවා 2005 මහින්ද ගාවට ගියයි කියලා. අන්න ඒ පරාජයට පත් කිරීම වෙනවා. తాවකාලිකව. එනම් මොකටවත් ගියේ නැහැ මහින්ද ගාවට. මතකද බලන්න. හැබැයි 2005 දී මහින්ද චින්තනය වෙනුවෙන් රෙදි නැතුව පෙනී හිටියෝ. ඔව් රෙදි නැතුව නෙවෙයි. යුද්ධය වෙනුවෙන් නෙවෙයි. එහෙමනම් කියන්න තිබ්බනේ අපි යුද්ධය වෙනුවෙන් විතරයි පෙනී හිටින්නේ කියලා. මහින්ද චින්තනය ගැන කරපු කතා ඔයා ආයේ ප්‍රශ්නකට ගන්න එපා. ඒක ඊට පස්සේ ඔයා ගන්න. දැන් ඔයාම මට කියනවා හරිද මේක පැහැදිලි කරන්න කියලා. ආයෙ ඔයාම එක එක තැනින් පයි. ඔබ තැන් තැන් වලින් කරන දේවල් අපි නිවැරදි කරන්න තයි ඔයා නිවැරදි කරන්න ඕනේ මගේදී. ඔයා පස්සේ ප්‍රශ්නකට අහන්න. මම පැටලිලා අපි මැද්දෙන් ක්‍රොස් ක්වෙස්චනින් කරනවා. කරාට කමක් නැහැ. හරි දේවල්. එනම් මම ඔක් කියන්නම් අපෝ. ඒ කියන්නේ පොඩ්ඩක් ඔය කියන විදිහටම නෙමෙයි ප්‍රශ්න දැන් අහන්නේ. අපි යන්නේ දේශපාලනයේ ජයග්‍රහණය කරන්න. දේශපාලනයේදී අපි ගිහපු සටන් පාඩය මොකක්ද දන්නවද? මතකද? අපි නිශ්චිත ලෙස කියන්නේ ඒකයි ඔබගේ ප්‍රශ්නේ සමයෙන්නේ. මහින්ද රාජපක්ෂ එක කඳුරකින් ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ තව කඳුරකින් ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ පිළිබඳ අපි දීපු අර්ථකථනය තමයි ඔහු 2001 2003 කාලවකවානු රට පාලනය කරා. ඒ හරහා බෙදුම්වාදීන් සමග ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. ඒ අන්තර්පාලනයක් දක්වා ගමන් කරමින් තිබුණා. ඉතින් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ඒ නිමා වූ කාර්යයෙන් ඉටු කිරීම සඳහා යන ගමන. ඔන්න රනිල් ගැන දාපේ අර්ථකථන. අන්නේ නිමා වූ කාර්යයෙන් ඉටු කර ගැනීම සඳහා රනිල් එන ගමන් මග පරාද කරන්න මහින්දව
දිනවන්න. ඔක තමයි පිළිලි. ඒක තමයි අරමුණ. ඒක තමයි අරමුණ. ඒ තවත් හොඳට පැහැදිලි කරොත් අපි 2004 චන්ද්‍රිකා ගාවට ගිහිල්ලා තමයි ඒක වට්ටන්නේ. හරිද? අපි චන්ද්‍රිකාගෙන් එළියට එන්නේ නැවත ඒ ආණ්ඩුවේ සුනාමි සහන මණ්ඩලය හරහා ඒ ව්‍යාපෘති එනකොට. හරි පැහැදිලි ඉතිහාසය හරියට. ඒ ගත්ත දේශපාලන තීන්දුව අද ආපස්සට හැරලා බලනකොට වැරදි කියලා හිතෙන්නේ නැද්ද? දේශපාලන තීන්දුව සැලකිල්ලට භාජනය කරන්න ඕන ඒ නිශ්චිත මොහොතේ තිබුණු සමාජ වටපිටාවට අනුරූපී වන පරිදි. ඒ අනුරූපී වන පරිදි ඒ නිශ්චිත මොහොතේ ගත යුතු තීන්දුව ගත්තා ඒක විශ්වාසයක් අපිට තියෙනවා. අවසන් කරන්න මට විරාමයට යන්න ඕනේ. මේ පිළිතුර මේ මම පිළිතුර දීගෙන පිළිතුර දෙනකොට මේ තා එකක් එනවා. ඕන එක තමයි. විරාමයට යන්න ඕනේ. ඔබ කාරණා කීපයක් මතු කරනකොට මේ මැද්දෙන් අනිවාර්යයෙන්ම අපි විරාමයට යන්න අවශ්‍යයි. මේ පිළිතුර ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ එතකොට මේ බෙදුම්වාදී ව්‍යාපාරයේ සන්නද්ධ මේ බෙදුම්වාදී ව්‍යාපාරය පරාජයටපත් කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි උපරිම කාර්යය අපි ඉටු කරලා තිබෙනවා. ඒක අපිට සෑහීමපත් වෙනවා. ඊළඟ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් අපි විශ්වාස කරන සන්නද්ධ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරයක් අපේ රටේ පැන නගින තින්දකඩ ඉතාමත් අවමයි. ඉතාමත් අවමයි. එහෙනම් මොකද කරන්නේ? දැන් අපි කළ යුතු වන්නේ නැවත උතුරේ ජනයා සන්නද්ධ මේ දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි තල්ලු වෙනවා වෙනුවට ඔවුන් මුණ දී තිබෙන ඔවුන්ටම වූ ආවේනික ගැටලු තිබෙනවා. සමාජයේ පොදු ප්‍රශ්නවල ඔහු ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා නැවත අපේ රටේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් මතුවීම වැළැක්විය හැකි වන්නේ ඒ ජනතාවගේ සාධාරණ අයිතීන් ඒ ජනතාව පතුලේ මුහුණ දී තිබෙන ගැටලු වලට පෙනී සිටීමෙන් විතරයි. ඒක තමයි මේ නිශ්චිත මොහොතේ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරය පරාජයටපත් කළ හැකි වන්නේ. කවුරු හරි හිතනවා නම් දෙමළාට විරුද්ධව කැසපට කවා ගැනීම, දෙමළා හුදකලා කිරීම, සිංහල ජාතිවාදයේ පෝෂණය කිරීම, දෙමළා ප්‍රතික්ෂේප කිරීම, ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීමත් ප්‍රතික්ෂේප කරමින් කවුරු හරි විශ්වාස කරන බෙදුම්වාදය පරාජයටපත් කරන්න පුළුවන් කියලා ඒක තමන්ගේ ඔළුව ඇතුලේ හදාගන්න හිතලුවක් විතරයි. හොඳයි. මේ රටේ බෙදුම්වාදී මේ නිශ්චිත මොහොතේ සන්නද්ධ මේ ව්‍යාපාරයක් නොමැති මොහොතක දෙමළ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරය පරාජයටපත් කළ හැකි වන්නේ ඒ දෙමළ ජනතාවගේ සාධාරණ දුක් ගැනවිල්ලේ නියමුවන් අපි බවට පත් වෙමි. ඒ නිසා එදා යුද්ධ වකවානුවේදී බෙදුම්වාදී දේශපාලන පරාජයටපත් කිරීම සඳහා මෙදියත් වූ ආකාරයක් ආකෘතියක් යුද්ධය අවසන් වූාට පසුව බෙදුම්වාදී දේශපාලන පැන නැගී තිබෙන ආකෘතියත් ඒ පරාජයටපත් කිරීම සඳහා වූ ආකෘතියත් අපි වෙනස් කර තිබෙනවා. අපේ ජනතාවම තිබුණේ නැවත අහන්න බෑ අපි ඊළඟට වෙන මාතෘකාවට එන්නේ. අපේ ජනතාවම තිබුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේශානායක මන්ත්‍රීතුමත් සමගයි අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින අපි විරාමයක් අරගෙන එමු.